සාකච්ඡාව පටන් ගමු 23 වෙනි ප්‍රශ්න පත්‍රයේ පහත රූප අතරින් ද්විපාර්ශ්වික සම්මිතිය සහිත රූප තෝරා යටින් ඉරක් අඳින්නලු පළවෙනි රූපය A1 එයාට ද්විපාර්ශ්වික සම්මිතිය තියෙනවා මෙති ඇත මෙයාට නැත වෘත්තේ මොකද අර වෙන්නේ තියෙනවනේ ඔව් තියෙනවා මෙයාට නැත එහෙනම් මේක මාක් කළාට 1යි මේක මාක් කළාට 1යි ලකුණු 2යි ඊළඟට දෙවෙනි ගාන සුළු කරන්න තියෙන්නේ අපි හදා ගන්න ඕනේ මෙයාව 8න් 3නේ තියෙන්නේ අපි ආව හදාගමු 24 වෙන්න හරය 3ෙන් ගුණ කරමු 24න් 9යි 24න් 5යි එකතු කළාම වෙනවා 24න් 14ක් මෙහෙම තිබ්බොත් ලකුණු 1යි මේක සරල ආකාරයෙන් දියට හැකි 12න් 7යි හරිද පුතේ හෙලෝ 12න් 7ක් ආවනම් හරි පුතේ හරිද ළමයි හරි සර් ඊළඟට p මගින් දක්වා ඇති කුලකයේ np ලියන්න np කියන්නේ අවයව ගණන කීයද 1 2 3 4 5 පහයි නේද පහයි ඔව් සර්. ලකුණු 2යි අටෙන් පහේ පරස්පරය ලිව්වහම එන්න ඕනේ 5න් 8 ලකුණු 2යි මේක සුළු කරන්න කලින් 56 ගුණ කරමු 33 18න් 8යි එකක් ඉතුරුයි 15යි 1යි 16යි 0යි 8යි 6යි 1යි 8 14න් 4 එකක් ඉතුරුයි 8යි 1යි 1848 දශම ස්ථාන දෙකක් වෙන් කරනවා 18.48ක් ආවද පුතේ ඔව් සර්. ලකුණු 2යි කිලෝග්‍රෑම් පැත්තේ 2යි එතන 7යි 7යි 9යි 16න් 6 එකක් ඉතුරුයි 9යි ටොන් 9යි කිලෝ 672යි ලකුණු 2යි සවිදි අෂ්ටතලයක දාර හා ශීර්ෂ කීයදරු දාර 12යි 12යි ශීර්ෂ 6යි 6යි සුළු කරන්න පළමු පියවර මෙයාව විෂම භාග කරගන්න 5න් 16යි 8න් 20 8 40 45යි මම ආයෙත් ලියලා සුළු කරන්න 5ට 1යි මේකට 9යි 8ට 1යි මේකට 2යි උත්තරේ දෙවරක් 9යි 18ක් ආවද ඔව් සර් ලකුණු ඔව් සර්. 2යි උත්තරේ 18ක් පූර්ණ සංඛ්‍යාවක් එන්නේ ඊළඟ ගාන හයසිය 25 බෙදීම 25යි නම් 625 බෙදීම 0.25 යගේ අහනවා එතකොට පුතා අපි කරන්නේ මෙච්චරයි දැන් මෙහෙමනේ තියෙන්නේ 625 බෙදීම 0.25 මෙයාවත් ගුණ කරනවා 100න් මෙයාවත් ගුණ කරනවා 100න් එතකොට 62500 බෙදීම 25 ඒකෙන් මේක දන්නවනේ 25යි කියලා උත්තරේ 2500 හරිද ළමයි හෙලෝ හරි සර් ඒක පොඩ්ඩක් ආයෙ චුට්ටක් කියලා දෙන්නකෝ සර්. ඒ කියන්නේ පුතේ දැන් හරය
හරය දශම සංඛ්‍යාවක් තියෙද්දි අපිට ගණන් හදන්න බෑ. අපි හරය පූර්ණ සංඛ්‍යාවක් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට සුළු කරන්න පුළුවන් වෙන්නේ. හරය පූර්ණ සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. මේකේ තියෙන 0.25 හින්දා මං හරය ගුණ කළා 100ෙන්. එතකොට 25 වෙනවනේ. හරය විතරක් ගුණ කළොත් 100ෙන් වැරදි. අපි හරය සහ ලවය දෙකම ගුණ කරන්න ඕනේ. භාග සංඛ්‍යාවක එහෙමනේ. තුල්‍ය භාගයක් ලැබෙන්නේ හරය සහ ලවය දෙකම ගුණ කළාම. එතකොට හරය 100ෙන් ගුණ කළාම 25 වුණා. ලවය 100ෙන් ගුණ කරාම 62500ක් වුණා. හරිද? එතකොට අපි දන්නවා 625 25න් බෙදුවහම 25යි කියලා. ඒක මම කලින්ම දාගත්තා. ඒ ගානෙම දුන්න හින්දා. අතන බින්දුවක් තියෙනවා ඔක්කොම 2500. හරිද? හරි. හරි. ඊට පස්සේ ලකුණු දාගන්න දෙකක් කියලා. A හා B අතර අනුපාතය 4ට 3කි. B හා C අතර අනුපාතය 5ට 2කි. ABC අනුපාතය. අපි මේ ගන්න ලේසි ක්‍රමය තමයි මොකද්ද? අපි ඉගෙන ගත්ත ක්‍රමය. මොන ක්‍රමයේද? 6 ක්‍රමය. 6 ක්‍රමය. උත්තරේ 15 අනුපාත 20 අනුපාත 8. එහෙම දාවේ. ඔව් සර්. හරි. ලකුණු දෙකයි. අගය සොයන්න 324. එහෙනම් පැත්තකට අරන් යමු 324. බෙදමු දෙකින්. 161යි. දෙකයිනේ. 162යි. දෙකෙන් බෙදුවා 81යි. තුනෙන් බෙදුවා 27යි. තුනෙන් බෙදුවා 9යි. තුනෙන් බෙදුවා 3යි. තුනෙන් බෙදුවා 1යි. 324 කියන්නේ දෙවරක් දෙවරක් තුන්වරක් 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 තුන මොහොම එකක්. මම මේ දර්ශක ආකාරයෙන් දැම්මොත් 2 2යි 3 2යි 3 2යි. උත්තරේ එන්නේ දෙවරක් තුන්වරක් තුන 18යි. ආවද? ඔව් සර්. සුළු කරන්න තියෙන්නේ ඍණ 5 ධන 7. ධන 2යි දෙන්නේ. ධන 2යි එන්නේ. x අගය සොයන්න. x ධන 85 ධන 90 ධන 135 කියන්නේ 360යි. ලක්ෂයක් වටා කෝණ එකතු. මෙතන x ධන කීයක් එනවද? 310ක් 310ක් එනවා. එතන 175යි 210යි 310යි. x කියලා කියන්නේ 360න් අඩු කරනවා 310 අංශක 50යි. ආවද? ඔව් සර්. හරි. ලකුණු දෙකයි. ඊට පස්සේ අගය හොයන්න තියෙනවා. මම කෙලින්ම ගන්නම් 28 15 වෙන්නේ නැත්නම් 15 28න් ගුණ කරන්න. 5 වරක් 8 40න් බිඳුවයි 4ක් ඉතුරුයි 8 වරක් 8යි 4 12යි. බිඳුවක් දා ගන්නවා දෙවරක් 5 10න් බිඳුවයි එකක් ඉතුරුයි දෙවරක් 1 2යි 1යි 3යි. බිඳුවයි 2යි 4යි 420ක් එන්නේ. දශම ස්ථානයක් වෙන් කළාම උත්තරේ 42යි. එහෙම උත්තරයක් ආවද පුතේ? ඔව් සර්. A ගුණ කිරීම B වල තුන්වෙනි බලය. බලවල ගුණිතයක් වශයෙන් ලිව්වහම A වල 3යි B වල 3යි. සාධක හෙව්වහම මේ දෙකම බෙදෙන සංඛ්‍යාව කීයක් තියෙන්නේ? 3. 3 විතරයි. 15 3ෙන් බෙදුවහම 5යි A 18යි B 3ෙන් බෙදුවහම 6යි B. ඔච්චරයි. මේකෙත් සාධක දෙකක ගුණිතයක් වශයෙන් ලියන්න තියෙන්නේ. මේ ටිකේ පොදු කවුද? ඒත් ඉන්නවනේ. 4යි A.
සාමාන්‍යයෙන් මහා පොදු සාධකය තමයි ගන්න එළියට. 4යි a. ඔව්. 2 ධන b ඍණ c. කොහමද ආවේ? සර් අපිට 2a වරහන් ඇතුලේ 4 ධන 2b ඍණ 2c කියලා ගන්න බැයිද? ගත්තොත් ලකුණු 1යි හම්බ වෙයි. එහෙම ගන්නත් පුළුවන්. ඉතින් එතකොට වෙලා තියෙන්නේ මොකද්ද? අපි අරන් තියෙන්නේ පුතා ඒ අවස්ථාවේදී මහා පොදු සාධකයේ නෙමෙයි එළියට ගන්න තියෙන්නේ. තේරුණා නේද? අපි ඉවතට ගන්න ඕනේ මහා පොදු සාධකය. පැහැදිලි? ඔව් සර්. හරි. ගන්න පුළුවන් විශාලම සාධකය තමයි එළියට ගන්න ඕනේ. වෙන අය ගත්තොත් ලකුණු 1යි. හරි. ඒ කියන්නේ මේකේ උත්තර තව කිහිපයක් තියෙනවා. දැන් මේකේ ඕනනම් ආට A විතරක් ගන්න පුළුවන්. A ගත්තොත් මොකක්ද දෙන්නේ? 8 ධන 4යි b ඍණ 4යි c. එහෙමත් පුළුවන්. හරි. මේකේ ඍණ 1 පස්වෙනි බලය කියන්නේ උත්තරේ ඍණ 1යි. එහෙම වෙන්න හේතුව දැන් මේ ඍණ 1 හින්දා ඍණ 1 ඕනෑම බලයක් 1යිනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙතන තියෙන දර්ශකය ඉරට්ට අගයක් නම් ධන උත්තරයක්, ඔත්තේ අගයක් නම් ඍණ අගයක්. එච්චරයි. ළමයි පැහැදිලි? ඔව් සර්. හරි. ඊළඟට p චතුරස්‍ර නම් චතුරස්‍ර කුලකයේ අවයව 4ක් අපිට ලියත හැකි. සමහතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, ත්‍රපීසියම, රොම්බසය. ඔව් සමාන්තරාශ්‍රය, දුව කියපු රොම්බසය. 4යි අහන්නේ. හොඳයි 5ක් ලියුවා. සර් ඒක ලියනකොට p සමානයි වරහන් ඇතුලේ 4ක් ලිව්වත් වැරදිද? නෑ කමක් නෑ. හරි. ඊළඟට අමිතා, සුනීතා, දිලූපා යන යහළුවන් දෙදෙනාගේ බර අතර අනුපාතය 6 4 5 වේ. මේ අමිතා, සුනීතා, දිලූපා. මෙතන සුනීතාගේ බර තමයි 40 කියන්නේ. ඒ කියන්නේ 4ක් තමයි. 4ක් තමයි 40. නේද පුතේ? සුනීතාගේ බර 40 නම් එකක් කීයද? කොටස් එකක් 10යි. 10යි. කිලෝග්‍රෑම් 10 එක් කොටසක්. එහෙනම් දිලූපගේ බර කීයද? කිලෝග්‍රෑම් 50යි. 50යි. ලකුණු දෙකයි. දැන් ලකුණු 40න් දාගන්න කීයක් තමන් ගත්තේ කියලා. අපි යමුද B කොටසට? ටිකක් ඉන්න. හරි සර්. ඉහළ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන ලියන්න. කවුද? ABC. simple A, simple B, simple C. ලකුණු දෙකයි. එම ත්‍රිකෝණයේ බාහිර කෝණ තුන E, DF. ඔව් D, E, F. ලකුණු දෙකයි. ඉහත රූපයේ DEF යන කෝණ කපා වෙන් කර ඒවායේ ශීර්ෂ එක් ලක්ෂයක් වටා ඇලවුවේ නම්
එහි දල රූප සටහනක් අඳින්නලු. DEF කපලා ඇලෙව්වොත් මෙහෙම තියෙයි. මම මේක ගන්නම්කෝ D කියලා. DF ඇලෙව්වොත් වෘත්තාකාරව තමයි පිළියෙල වෙන්නේ. හොඳයි. හරිද පුතේ? මේ වගේ යන්දනම් ඇති. ළමයි හරිද? හරි සර්. හරි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180ක් වන අතර බාහිර කෝණවල එකතුව කීයද? 360ක් වෙයි. හරි. මේකට 1යි මේකට 1යි ලකුණු. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව 360යි. බාහිර කෝණත් කීයද? 360යි. මෙම රූපයේ ABC හා D කෝණවලනේ ABC කෝණවල. ABC කෝණවල අගයන් සොයන්නලු. මම පළවෙනි කෝණය මෙතන තියෙනවානේ ලේසියෙන්ම ගන්න පුළුවන් එක A කෝණේ මම ටක් ගාලා A හොයා ගන්නම්. A එකතු කිරීම 95 එකතු කිරීම 88 එකතු කිරීම 60 කියන්නේ 360යි. සර් අද රෑ පන්ති දිනවද? ඔව්. A එකතු කිරීම මෙතන 95යි 60යි කියන්නේ 155යි 155යි 88යි. මෙතන එන්නේ A එකතු කිරීම 3යි 1ක් ඉතුරුයි 4යි 2යි 249ද එකතු වෙන්නේ A කියලා කියන්නේ 360න් අඩු කරනවා 243. උත්තරයක් එනවා 7යි. 5න් 4ක් 1යි. මේ උත්තරේ දරුවා උත්තරේ? ඔව් සර්. හැමෝටම මෙහෙම 117ක් ආව උත්තරේට. හැටයි 95යි 88යි 243යි ඒකෙන් 360ක් 117ක් ආවනම් හරි පළවෙනි එකේ උත්තරේ ඊළඟ B කෝණයගේ පහසුවෙන් හොයාත හැකි හේතුව A ධන B කියන්නේ 180යි සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඒතර B කියලා කියන්නේ 180න් අඩු කරනවා 117ක්. ඒ කියන්නේ උත්තරේ 63යි. ආවද? ඔව් සර්. ඊළඟ C කියලා කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතකොට එන්නේ 63 එකතු කිරීම 60 එකතු කිරීම C කියන්නේ 180. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. 123 දන C 180යි. C කියලා කියන්නේ 180න් අඩු කරන්න 123ක්. උත්තරේ C වලට එන්නේ අංශක 57යි. ආවද? හරි. කිසියම් ළමයෙක් මෙතන උත්තර විතරක් දාලා නම් 17 63 57 කියලා විතරක් දාලා නම් ලකුණු එක බැගින් හම්බ වෙන්නේ. හොයන ක්‍රමෙත් දීලා තිබ්බොත් ලකුණු දෙක බැගින් හම්බ වෙන්නේ. සර් බලන්න ප්‍රශ්නේ ඒ කොටස පෙන්වන්න පුළුවන්ද? ඒතර ඔක්කොම ලකුණු 16ක් හම්බ වෙනවා. ලකුණු 16න් දාගන්න කීයද ලකුණු ගන්න කීයද? හරි සර්. හරි. දැන් දෙවෙනි ගාන පුතාලා 5න් 2 සඳහා තුල්‍ය භාගයක් ලියන්නද? කවුද? 5න් 2 මාක් කරනවා. ඔව් 5න් 2 ගුණ කරමු 2න් 2කින්. 10න් 4යි. තව තියෙනවා හොඳේ. 15න් 6, 50න් 20,
25න් 10 වගේ ඕන එක ගත හැකියි. හරි. ඊළඟට ලකුණු 1යි 1යි. විෂම භාගයක් වශයෙන් දැක්වුවම 7න් කීයද? 21යි 3යි 24යි. 7න් 24යි ලකුණ. මේක සුළු කරන්න තියෙන දැන් ඊට පස්සේ පළවෙනි පියවර මේකේ තියෙන පොදු සාධක කියන මිති තියෙනවා කපලා දාන්න. 8 වරක් 4 32කින් 5යි. ආවද? ඔව් සර්. ලකුණු 2යි. මේ ගාන කරද්දී මුලින් විෂම භාගයක් වශයෙන් ලියා ගමු. 7න් 23යි. 14න් sorry 23න් 14 නේ. 23න් 14. දැන් මේක කැපෙනවා වෙනස් පාටෙන් කපන්නම් මේ තියෙන 4ට 7 ඒවා 1යි 14ට 2යි 1යි 1යි උත්තරේ 2යි නේද? ඔව්. එකෙන් 2 කියන්නේ 2 තමයි හොඳේ. හරි. ඊළඟ ගාන මෙතන 11න් 8 එහෙම්ම තියාගෙන මෙයා විතරක් විෂම භාග කරනවා. එතකොට එන්නේ 5න් 24. ඊට පස්සේ 11න් 8 එහෙම්ම තියාගෙන ගුණ කිරීම දාලා 24න් 5 කියලා ලියනවා. හරිද දරුවනේ? මේකේ 8ට 8 ඒවා 1යි 24ට 8 ඒවා 3යි. උත්තරේ එන්නේ 33න් 5ක්ද? ඔව් සර්. 33න් 5යි උත්තරේ එන්න ඕනේ. අර සරල ආකාරයෙන් තියෙන්න ඕනේ. හොඳේ. නැත්තම් ලකුණු දෙක හම්බ වෙන්නේ නැහැ. දැන් කොහේ ළමයෙක් 24 11න් ගුණ කරලා උඩ 40න් දාලා තිබුණොත් ලකුණු 1යි හම්බ වෙන්නේ. දෙකම හම්බ වෙන්නේ. අවසාන ගාන. මෙතන එනවා 3න් 2යි 2න් 1යි කිව්වහම පුතේ හරය සමාන කරගන්න මේකේ. මෙයාව ගුණ කරන්න 2න් 2න්, මෙයාව ගුණ කරන්න 3න් 3න්. හරය සමානව දරුවෝ. හරය සමාන නම් උත්තරේ එන්නේ 6න් 4යි 6න් 3යි. 6න් 4 අඩු කිරීම 6න් 3. බෙදීම 12න් 4. මෙතන එනවා 6න් 1. බෙදීම 12න් 4. 6න් 1 ගුණ කිරීම 7න් 12. හරිද පුතේ? උඩයට මාරු කරලා ගුණ කරනවා. දැන් 6ට 6 ඒවා 1යි මේකට 2යි. උත්තරේ එන්න ඕනේ 7න් 2යි. ආවද? හෙලෝ. ඔව් සර් ආවා. නැත්තම් 42න් 12 ආවොත් ලකුණු 2යි හම්බ වෙන්නේ. සරලම ආකාරයෙන් තියෙන්න ඕනේ 7න් 2. මේක හරිනම් ලකුණු 3යි. දැන් ලකුණු 10න් sorry ලකුණු 11න් දාගන්න කීයද කියලා. ලකුණු 11න් දාගන්න ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. ලකුණු දුන්නේ 1ට 1යි 2ට 2යි 2ට 1යි 2යි B කොටසේ පළවෙනි එකට දෙවෙනි එකට තුන්වෙනි එකට 2 ගානේ එතන 6යි හතරවෙනි ලකුණු 3යි 9යි 2යි 11යි. ළමයි හරිද? හෙලෝ. හරි. තුන්වෙනි ගානේ A කොටස. A කොටසෙත් පළවෙනි එක 342ම ගුණ කරන්නම් 84. 4 වරක් 2 8යි 4 වරක් 4 16න් 6 එකක් ඉතුරුයි 4 වරක් 3 12යි 1යි 13යි. බිංදුව දා ගන්නවා 8 වරක් 2 16න් 6යි එකක් ඉතුරුයි 8 වරක් 4 32යි 1යි 33න් 3 දැම්ම 3ක් ඉතුරුයි 8 වරක් 3 24යි 3යි 27යි. අටයි 12න් 2යි එකක් ඉතුරුයි 7යි 8යි 2යි 28728ක් එනවා. උත්තරේ ඒක නෙමෙයි. උත්තරේ එහෙම එන්නේ දශම ස්ථාන වෙන් කළ නැති හින්දා. දශම ස්ථාන 1යි 2යි 3යි 4ක් වෙන් කරනවා.
මෙහෙම උත්තරයක් පුතේ ආවේ 2යි දශම ගණනක් දාන්න. ඔව් සර්. ඔව් සර්. 8යි 7යි 2යි 8. මේක හරිනම් ලකුණු 2යි. ඊළඟ ගාන 825 බෙදන්න ඕනේ 1.5 මම ගුණ කරනවා 10න් 10න් කලින් වගේමයි 8250 බෙදනවා 15. එතකොට 82කට නම් 15 ඒවා තියෙනවා 5ක් 75යි ආයි 75ට 5යි 550 උත්තරෙට එන්නේ. ඔව් සර්. හරි. ලකුණු 2යි. හිස් කොටුවට ගැලපෙන අගය 2 4න් ගුණ වුණාම තමයි 8 වෙන්නේ. එහෙනම් මේ කොටුවේ තියෙන අගය 4න් ගුණ වෙලා 20 එනවා. 20 4න් බෙදුවම කොටුව එනවා. කීයද? කොටුවට 5. ලකුණු 2යි. නිමල් සහ කමල් යන මිතුරන් දෙදෙනෙකු ළඟ මුදල් අතර අනුපාතය 7ට 5කි. නිමල් ළඟ තිබූ මුදල දෙදෙනා ළඟ තිබූ මුදලේ භාගයක් ලෙස කීයද? කීයද? 12න් 7යි. 12න් 7යි. 12න් 7යි. පියෙකු ළඟ ඇති රුපියල් 2000ක මුදල තම බිරිඳට දුවට පුතාට අනුපාතයට බෙදා දෙන ලදී. ඒ අනුව පුතාට ලැබුණු මුදල පුතාට කීයක් හම්බ වෙනවද? මුළු අනුපාතය 10න් පුතාට 3යි නේද? ඔව් සර්. හරි. එහෙනම් මුළු අනුපාතය කීයද? 5යි 2යි 3යි 10යි. පුතාට 10න් 3යි. පුතාගේ මුදල වෙන්නේ 2000 ගුණ කරනවා කියන්නේ 10න් 3. 10න් 3. උත්තරේ කීයද? 600යි. 600යි. හරි. මේකට ලකුණු 3යි හොඳ. නැත්නම් කොටස් 10ක් 2000යි. කොටස් 2ක් කොටස් 1ක් රුපියල් 200යි. කොටස් 3ක් 600යි. එහෙම ගන්නත් පුළුවන් හොඳ. එකොළහෙන් දාගන්න ලකුණු කීයද කියලා. ගැටලුවක් තියෙනවා නම් අහන්න. පහත සමීකරණ විසඳන්න. පළවෙනි එක මම මෙතන කරන්න. x බෙදීම 2 අපිට කෙලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? දෙපැත්තම 2කින් ගුණ කරනවා. x කියන්නේ කීයද දරුවෝ? පළවෙනි එකේ x කියන්නේ අංශක 70. x කියන්නේ 70. දෙවෙනි ගානේ 3y ධන 11 තියෙන්නේ. 3y ධන 2 සමානයි 11. 9. ඔව් මෙතන කරන්නේ 11 හරින 2. මෙතන 3y කියන්නේ 9යි. දෙපසම 3ෙන් බෙදෙනවා. y කියලා කියන්නේ 3යි. ආවද? ඔව් සර්. ඊළඟ ගාන මම මෙතන මේක හදනවා 4 වාරයක් y බෙදීම 2 ඍණ 2 සමානයි 20. මම මුලින්ම මේ ප්‍රකාශනය 4ෙන් බෙදනවා. මෙතන වෙනවා y බෙදීම 2 ඍණ 2 සමානයි 5. y බෙදීම 2 ඍණ 2 ධන 2 5 ධන 2. ඒ කියන්නේ y බෙදීම 2 සමානයි 7යි. හරිද දරුවනේ? 7යි. ඊට පස්සේ y බෙදීම 2 වරක් 2 7 වරක් 2.
y කියන්නේ 14ද උත්තරයට ආවේ. ඔව් සර්. ලකුණු 3යි. සර් ඒකේර වරහන් ඇතුලේ සුළු කරගන්න බැරිද සර්? හරි. ඒ ගාන මට තවත් ක්‍රමයකින් කරත හැකි. අර දැන් පුතා කිව්ව ක්‍රමයට මම ඒකත් කරන්නම්. මම මේ දම් පාටින් කරන්නේ ඒ ක්‍රමය. හොඳයි. වරහන් ඉවත් කළොත් දැන් මේ තියෙන්නේ 4 වාරයක් y බෙදීම 2 ඍණ 2නේ තියෙන්නේ. සමානයි 20. වරහන් ඉවත් කළොත් එන්නේ මෙයා ගුණ වෙනවා මෙයත් එක්ක. 4 වරක් y බෙදීම 2යි කියන්නේ 2y. 4 වරක් ඍණ 2 කියන්නේ 8යි. සමානයි 20 එහෙම. ඊළඟ 2y ඍණ 8 ධන 8. 20 ධන 8. ඒ කියන්නේ 2y කියන්නේ 28ක් වෙනවා. දෙකෙන් බෙදෙනවා. y කියන්නේ 14. පැහැදිලිද? ඔව් සර් එතකොට වරහන් ඇතුලේ සර් මේ දෙකෙන් ගුණ කරලා එහෙම මේ ගන්න බැයිද සර්? මේ දෙකෙන් ගුණ කරලා වරහන් ඇතුලේම ඒ වරහන් ඇතුළ දෙකෙන් ගුණ ගන්න කොහොමද? වරහන් එලි පදයක් තියෙනවා. සර් 20 ආවේ කොහොමද? 20 ගාන දිලා තියෙනවා. එයි මේ ගාන 20 තියෙන්නේ. හරි නේද? හෙලෝ 20 කියන්නේ ගානේ උත්තරේ සමීකරණය. හරි සර්. හරි. ඊට පස්සේ නිමල් ළඟ x මුදලක් ඇත. සුනිල් ළඟ ඇති මුදල නිමල් ළඟ ඇති මුදලේ 3 ගුණයට වඩා 100ක් වැඩි. සුනිල් ළඟ ඇති මුදල සඳහා වීජීය ප්‍රකාශනය. කීයද? සුනිල් ගාව තියෙනවා 3x ධන 100. හරිද? හෙලෝ. හරි සර්. හරි සර්. ඊළඟ සුනිල් ළඟ ඇති මුදල 850ක් නම් නිමල් ගාව. එහෙනම් කීයද? 3x ධන 100 කියන්නේ 850යිද? එහෙනම් 3x ධන 100 ඍණ 100. 850 ඍණ 100. එතකොට 3x කියන්නේ 750යි. 3ෙන් බෙදුවහම දෙපැත්තම x කියන්නේ 250ක් ආවද? ඔව් සර්. ඔව් සර්. එහෙනම් නිමල් ගාව තියෙන රුපියල් 250. සර් සුනිල් ළඟ ඇති මුදල සඳහා සුදුසු විද්‍ය ප්‍රකාශන ලියන්න කියලා තිබ්බම x ගුණ කිරීම 3 ධන 100. ඒකත් හරි. එහෙමත් දෙන්න කමක්. හැබැයි දැන් ඕගොල්ලෝ ඉන්නේ 8 වසරේ හොඳේ. ඔන්න 7 පන්ති වගේ නම් කමක් නැහැ මේ ಗುಣ කිරේ දාලා ලිව්වට. 8 පන්තිදී අවබෝධය තියෙනවනේ ಗುಣ කිරීම ලකුණ එන්නේ නැහැ කියලා. 3යි 3 සහ x අතර ಗುಣ කිරීමේ ලකුණ දාන්න අවශ්‍ය නැහැ කියලා තේරෙනවා. හරි. ලකුණු දාගන්න 11න් කීයද කියලා. ළමයින්ට පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. හරි. මෙම රූප සටහනට අනුව ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරන්නලු. ABC. ABC වල ආධාරකය වෙන්නේ AB ලම්බ උස මේක CD. උත්තරේ භාගයේ ගුණ කිරීම කියන්නකෝ අනේ. භාගයේ ගුණ කිරීම ආධාරකය 16 ලම්බ උස 10 160 බෙදීම 2 80යි දෙන්නේ. ඔව් සර්. ඔව් සර්. වර්ගඵලය 80යි. ඊට පස්සේ x මගින් දැක්වෙන දුර. දැන් ඒතර ගන්නේ මොකද්ද? ආයිත් ගන්නවා. ආධාරකය 20යි ලම්බ උස x කියන. භාගයේ වරක් 20 වරක් x. වර්ගඵලය කීයක් වෙන්න ඕනේද? 80ක් වෙන්න ඕනේ. 10යි x කියන්නේ 80යි. x කීයදරු? 8යි. 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 x කියන්නේ 8යි. ලකුණු 3යි.
හැමෝටම පැහැදිලිද ඒක? අපි මේ වගේ ගණන් ගොඩක් කරලා තිනවා මීට කලින්. කියන්නේ වර්ගඵල සමාන කරන්න තියෙන්නේ. එකම ත්‍රිකෝණය ගැන මේ කතා කරන්නේ. හරිද දරුවනේ? හරි සර්. මෙම රූපයේ දක්වා ඇත්තේ ඍජු කෝණාශ්‍රාකාර ඉඩමකි. ඉහත ඉඩමේ වර්ගඵලය ගණනය කරන්න. උත්තරේ 30 වරක් 50ද? 50 වරක් 30. උත්තරේ කීයද? 1500. वर्ग मीटर එම ඉඩම ABC නම් කොටස් තුනකට වෙන් කිරීමේදී ලබා දුන් මාර්ගය අඳුර කර දක්වා ඇත. එම මාර්ගය සඳහා වෙන් වූ භූමි ප්‍රමාණය කීයද? කීයද? ළමයි මාර්ගය සඳහා වෙන් වූ භූමි ප්‍රමාණය කොච්චරයි? මේ තියෙන්නේ එකක් තමයි එන්නේ 25 වරක් 2. 50යි. 30 වරක් 2. උත්තරේ කීයද? 50යි 60යි. 110යි. ඔව් සර්. ඔව් සර්. වර්ග මීටර 110යි. කියන්නේ 25 වරක් 2 එන්නේ මෙන්න මේ කොටස හොඳේ. මේ AB අතර කොටස තියෙන්නේ පාර 50යි මේ කොටස 60යි. 50යි 60යි කියන්නේ 110යි. ලකුණු දෙකයි. මාර්ගය සඳහා මොකද පුතේ? පස්වෙනි ප්‍රශ්න ලකුණු දාලා කියන විදිහ වැරදි නේද සර්? කීයද පුතේ? පස්වෙනි ප්‍රශ්නේ මුළු ලකුණු ප්‍රමාණය 13ක් වෙනවා සර්. හරි පුතේ බලමු. 3යි 6යි 2යි 8යි 10යි. ඔව් මෙතනට එකක් දෙමු අපි. ඉතිරි වර්ගඵලයට එකක් දෙමු. හරිනේ? ඊළඟට ඉතිරි වර්ගඵලයේ පුතේ කී දෙන්නේ? අපිට දාන්න වෙන්නේ 1500 110ක් අඩු කරලා අන්න හරි 1500 110ක් අඩු කරනවා. 1390යි නේ. ලකුණු 1යි පුතේ හොඳයි. හරි 11න් දාගන්න කී ලකුණු කීයද? තව ගණන් 1යි 2යි 2යි නේ 2යි ළමයි මං අනික් ගානට යන්නද? හා සර්. හරි පළවෙනි කොටස 6 වෙනි ගානේ 132 සරලම ආකාරයෙන් ලියන්න විභාගයක් වශයෙන්. හා සර්. 132 සරල කළාම 4න් බෙදුවාම 25න් 8යි නේද? ඔව් සර්. 25න් 8යි ඔන්න සරලම ආකාරය. ලකුණු 2යි පුතේ. ඊළඟට 12/95 කියන එක ප්‍රතිශතයක් වශයෙන් ලියුවාම මුලින් මේක භාගයක් වශයෙන් ලියන්න 25න් 12යි. 100න් ගුණ කළත් හරි නැත්නම් 4න් 4න් ගුණ කළත් හරි. 100න් 48යි. උත්තරේ එන්නේ 148ක්. ආවද? ඔව් සර්. එක්තරා පළතුරු මල්ලක අඩංගු පේරවල ස්කන්ධය ප්‍රතිශතයක් ලෙස දැක්වුව විට 20යි. මුළු පළතුරු මල්ලේ ස්කන්ධය කිලෝ 2 නම් පේරවල ස්කන්ධය අහනවා. කීයද? ග්‍රෑම් 400. ඔව් මෙතන 2 කියන්නේ 2000 ගත්තා නම් හරි. 2000 ගුණ කිරීම 100න් 20. 200 ඒවා දෙකක් 400. ලකුණු 3යි. සර් ඒක මේ 100ට 100ක් 10යි එක කොටසක් 20යි ආයි 20 20න් ගුණ කරාත් හරි නේද? හරි හරි. 100ට 100ක් කියන්නේ 2000යි. හරි පුතේ එහෙම පුළුවන්. එක්තරා සේනිකම්හලක් ආරම්භයේදී සේවක පිරිස් 200ක් වූ අතර ඉන් 140ක් කාන්තාවන් විය.
මාස 2කට පසුව එම කාන්තාවන්ගෙන් 15 දෙනෙක් විදේශ රැකියාවක් සඳහා කම්හලෙන් ඉවත්ව ගියහ. එම පිරිස වෙනුවට එකතු වූයේ පිරිමි සේවකයන්. මුල් අවස්ථාවේ කම්හලේ සේවය කළ පිරිමි සේවකයන් ගණන කීයද? කියන්නේ ඔන්න දැන් 200න් අපි බලමු එහෙනම් 200න් 140ක් නම් කී දෙන්නේ? 80යිනේ නේද? 80. එතකොට මුලින් හිටපු පිරිමි ගාන වෙන්නේ 200න් 160ක්. නැත්තම් 200න් අඩු කරනවා 80ක් 120ක්. මේක ආවද? ඔව් සර්. ඊළඟට මාස 2කට පසු. ඔව් කියන්නේ. ඒකට මේ 160 ලියුවොත් අර 160 කිව්වොත් පිරිස නෙමෙයි එන්නේ ප්‍රතිශතය එන්නේ. අපෙන් අහන්නේ පිරිසනේ. එහෙනම් පුතා හොයන්න ඕනේ 200 වරක් 160. තේරුණාද? හරි සර්. හරි. ඊට පස්සේ මාස 2කට පසුව කාන්තාවන්ගෙන් 15 දෙනෙකු විදේශ රැකියාව සඳහා ගියාලු. එතකොට දැන් කාන්තාවෝ ඉන්නවා කීයක්ද? හිටිය 80යි 15ක් අඩු වෙනවා. කීයද? 65යි. 65යි. පිරිමි හිටිය 120ක් 15ක් එකතු වුණා. 135යි. දැන් අහනවා වෙනස. 70යි. ඔව් 135න් අඩු කරනවා 65. 70. ලකුණු 11න් දාන්න කීයද කියලා. හරිද දරුවනේ? හරි සර්. අවසාන ගාන 7 වෙනි ගාන. පහත වගුව පිටපත් කරගෙන හිස්තැන් සම්පූර්ණ කරන්න. සම්පාත ත්‍රිකෝණය ද්විපාර්ශ්ව සම්මිතියක් ගන්න 3යි. බ්‍රහ්මක සම්මිති ගණය කීයද? 3. 3යි. 3යි. 1යි. සමාන්තර ආශ්‍රය සම්මිති කක්ෂ ගණන බිඳුවයි. 0යි. රොම්බසය 2යි. 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 සම්මිති ගණය ගණන 2යි. 2යි. සවිධි පංචාශ්‍රය නම් 5යි. 5යි. හරි ලකුණු දාගන්නේ. ඊළඟට ඉහත කුලකයේ අවයව ලියන්නේ. පහත කුලකයේ අවයව වලින් ලියන්න කියලා තියෙනවා. A N U R R N නෝ ඊට පස්සේ A නෑ D H A නෑ P U නෑ R නෑ A නෑ. කොහොමද දරුවා ආවේ උත්තරේ? ඔව් සර්. ඔව් සර්. හරි. හරි නේද? A එනවා N එනවා U එනවා R එනවා I A නෑ D එනවා H එනවා P එනවා. අකුරු ඔක්කොම 7යි දෙන්නේ. 7යි. ඔව් සර්. හරි. අභිශුන්‍ය කුලකයක් සඳහා උදාහරණ ලියන්න ලුණාද? අං ඇති මිනිසු. ඔව් අං ඇති මිනිසුන් පුළුවන්. බිඳුවත් එකත් අතර පූර්ණ සංඛ්‍යා බිඳුවත් එකත් අතර පූර්ණ සංඛ්‍යා. එකත් දෙකත් අතර මේ තුනේ ගුණාකාර පුළුවන්. 5ත් 10ත් අතර 10 ගුණාකාර 6ත් 10ත් අතර 10 ගුණාකාර. හරි. එකත් 10ත් අතර 20 ගුණාකාර හරි හරි පුළුවන්. සර් 5ත් 10ත් අතර 10 ගුණාකාර. පුළුවන්.
සර් පියාඹන අලි පුළුවන්. හරි. ඒ වගේ එකක් ලියවන්න ලකුණු දෙකයි හොඳයි. ඊළඟ කුලක සංකේත ඇසුරෙන් ලියන්නලු. ඒ කුලකය. එහෙනම් මොකද්ද? ඒ කුලකයේ සංකේත ලියුවොත් එහෙම මෙහෙමත් හරි. කොහොමත් හරි. හරිනේ පුතේ. අභිශුන්‍ය බව සංකේතවත් කරලා ලියවනම් හරි. හරි. ඔය පේපරේ මේ ගෲප් එකට දානවද? 11 ලකුණු දාන කීයද කියලා. ඔය පේපරේ ගෲප් එකට දානවද? ඔව් පුතේ මේ පේපරේ දාන්නේ අපි YouTube දාන වීඩියෝ දානවා. හරි පුතේ. හරි සර්. එහෙනම් හැමෝටම උත්සරණයි ආයුබෝවන්. ඕගොල්ලෝ මතක ඇතුව දැන් මේක වීඩියෝ එකක් දාන හින්දා ඕගලන්ට බැරි වෙන එක බලා ගන්න පුළුවන්. ඒ YouTube channel එකට ගිහිල්ලා ඒක subscribe කරලා තියන්න channel එක. හරි පුතේ. එහෙනම් හැමෝටම උත්සරණයි ආයුබෝවන්.